මාධ්‍යවේදී ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ඔබ දන්නවා අද ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා ඔහු බලය ගත්තේ වෙනසකට කියලා. ඔව් වෙනස් වර්ග දෙකක් තිබෙනවා. එකක් යහපත සඳහා ඇති කරන වෙනස, දෙක විනාශකාරීත්වය සඳහා ඇති කරන වෙනස. හැබැයි ජනාධිපතිවරයා සිදු කරමින් තිබෙන්නේ විනාශකාරීත්වය වෙනුවෙන් ඇති කරන ලද වෙනසක්. එහි විශාලතම බලපෑම විනාශකාරීම ප්‍රවේශය අද අත්පත් වෙලා තිබෙන කුසකර්මාන්තයට, ගොවි ජනතාවට, අපේ රටේ ආහාර සුරක්ෂිතභාවයට. විශේෂයෙන්ම පහුගිය අප්‍රේල් මාසේ 28 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගනු ලැබුවා රසායනික යෙදවුම් නතර කරන්න. මහා කන්නේ සිට. මැයි මාසේ 6 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඔක්තෝබර් මාසේ වෙනකොට අපේ රටේ මහා කන්නේ ආරම්භ වෙනවා. නමුත් කිසිදු සැලැස්මක්, පසුවිපරමක්, විය හැකි විනාශයන් පිළිබඳව සොයා බැලීමකින් තොරව ගනු ලැබූ මේ තීරණ හේතු කොටගෙන අද අපේ රටේ ගොවි විමල ගොවි ජනතාව වගා කිරීම අත්හැරලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගොවි ජනපදවල මහා කන්නේ ඕනෑම කන්නේකදී වගා සැලැස්ම එම ව්‍යාපාරයේ වතුර දෙන්නේ කවද්ද, මුර වතුර පටන් ගන්නෙ කවද්ද, වතුර නතර කරන්නේ කවද්ද කියන තීරණ පිළිබඳව කන්න රැස්වීම පවත්වලා තීන්දුව ගන්නවා. හැබැයි පහුගිය දින කීපය පුරාම අපි දැක්කා මේ ගොවි ව්‍යාපාරවල තියෙන සෑම කන්න රැස්වීමකදීම ඒ නිලධාරීන් එක ගැටුම්කාරී තත්වයක්, කලහකාරී තත්වයක් එම රැස්වීම වල ඇතිවන බව. ඒ වගේම ගොවි ජනතාව දහස් ගණනක් කුඩා තේවතු හිමියන්, ඒ වගේම එළවලු වගාවෙන් නිරත වෙන්න, වී වගාවෙන් නිරත වෙන්න, මේ ආදී ගොවි ජනතාව දහස් ගණනක් මෙම ප්‍රශ්නේ කේන්ද්‍ර කරගෙන උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙමින් තිබෙනවා. ආණ්ඩුව මේ තීරණය ගන්නකොට ආණ්ඩුව ප්‍රකාශයට පත් කරේ අපේ රට අවශ්‍ය වෙන කාබනික පොහොර ප්‍රමාණය අපේ රටේ නිෂ්පාදනය කරන බව. ඉතින් මේ මාසේ තීන්දුවක් කරන් ඔක්තෝබර් මාසේ කාබනික දෙන්න 100ක් කාබනික වගාවන් සඳහා අවස්ථාව නිර්මාණය කිරීම සඳහා දරන ප්‍රයත්නේ ඇත්තටම අසාර්ථක ප්‍රයත්නයක ආරම්භයේදීම. ඒ වගේම රසායනික යෙදවුම් වල සිට කාබනික යෙදවුම් දක්වා පරිවර්තන වෙනවා නම් අපි හැමදාම පෙන්වා දෙනු ලැබුවේ ඒකට විධිමත් කාලයක අවශ්‍යතාවයක් තිබෙන බව. මේ පරිවර්තනයේ එක කන්නකින් තීරණය අරගෙන අනිත් කන්නේ සිදු කරන්න බැරි බව අපි දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ නිසා රට ඇතුලේ කාබනික පොහොර නිෂ්පාදනයේ මුළුමනින්ම අවුල් ජාලාව තත්ත්වයක් බවට පත් වුණා. බෝ ගොවීන් මැස්විලි නගනවා. ඒ පොහොර කාබනික පොහොර කියලා උමිලදී ගත්තු ඒ වගේ ගල්කට පස් සහ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු නොවන බව ගොවීන් විසින් දැන් මැස්විලි නගමින් තිබෙනවා. ඊළඟ ආණ්ඩුවක් තීරණය ගත්තා කාබනික පොහොර ආනයනය කිරීම සඳහා. අපේ රටේ කාලාන්තරයක් තිස්සේ කාබනික වගාව වෙනුවෙන් උනන්දු වුණු, ඒ සඳහා පර්යේෂණ කරපු බොහෝ ආයතනයන් සහ කාබනික වගාවෙන් නිරත වුණු කණ්ඩායම් විසින් පෙන්වා දෙනු ලැබුවා මේ කාබනික පොහොර ආනයනය කිරීම අපේ රට විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බව. එහෙත් ආණ්ඩුව ඒ සියල්ල වෙනස් කොට ප්‍රමිති ආයතනයේට කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ප්‍රමිතියක් සකස් කරන්න කියලා නියෝග දුන්නා. ඒ අනුව පහුගියදා මෙට්‍රික් ටන් 96000 කාබනික පොහොර ආනයනය කිරීම සඳහා චීනයේ කින්ඩාවෝ කියන සමාගමට මේ ඇනවුම බාර දෙනු ලැබුවා. ඔබ දන්නවා චීනයේ කින්ඩාවෝ කියන සමාගම මෙම කාබනික පොහොර ඇනවුම බාරගත්තා. හැබැයි අපි දන්නවා අපේ රට දූපතක්. අපි හැමදාමත් කියන පරිදි
ආක්‍රමණශීලී ශාක සහ විනාශකාරී ජීවීන් අපේ රටට ඇතුළත් වීම වැළැක්වීම සඳහා අපි ගත හැකි හැම පියවරක්ම ගත යුතුයි. මොකද අපිට දූපතක් වීමේ වාසිය ඒකට තිබෙනවා. ඒ වෙනුවෙන් 1999 සංශෝධනය කරන ලද අංක 35 දරන ශාක ආරක්ෂණ පනත තිබෙනවා. නිසා දීර්ඝ කාලයක් අපේ පර්යේෂකයන් විසින් මෙහෙවන ලද ශාක නිරෝධායන සේවය තිබෙනවා. අන්නෙම ශාක නිරෝධායන සේවයෙන් මේ චීනෙන් ආනයනය කිරීමට නියමිතව තිබුණු කින්ඩාවෝ සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබුණු මෙම කාබනික පොහොරවල එර්වීනියා වැනි ඉතාමත් අහිතකර විනාශකාරී ශුද්‍රජීවීන් අඩංගු වී තිබෙන බව එළිදරව් කරගන්න ලැබුවා. හැබැයි අමාත්‍යවරයා මම හැමදාමත් කියන පරිදි පෙනී සිටියේ එම විනාශකාරීත්වය වැළැක්වීම සඳහා තමන්ගේ දැනුම තමන්ගේ ඥානය යොදවාගෙන ඒ පරීක්ෂණ කරපු පරීක්ෂණ ආයතනයේ හෝ නිලධාරීන් පැත්තේ නෙවෙයි. ඔව් පිනීටේ සමාගම් පැත්තේ. සාමාන්‍ය සාම්පල් පරීක්ෂාවේ ප්‍රතිඵල එන්න පෙර මෙම නැව චීනෙන් පිටත් වුණා. ඊට පස්සේ මෙහි ප්‍රතිඵලාවට පස්සේ විශාල ආందోලනයක් හැදුවා මේ නැව ආපහු හරවපු බව. හැබැයි දැන් සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්ද? මාගාව තිබෙනවා 2021 ඔක්තෝබර් මාසයේ 22 කින්ඩාවෝ සමාගම කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත යොමු කරන ලද ලිපිය. ඔහුට පමණක් නෙවෙයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ඒ වගේම කුසිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා, ඒ වගේම චීනේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉන්න චීන තානාපතිවරයා ඇතුළු කණ්ඩායම් ගණනාවකට මෙම පිටපත් යොමු කොට තිබෙනවා. මෙන් කියන්නේ කුමක්ද? මෙම නැව සැප්තැම්බර් මාසයේ 23 පිටත් වූ බවත් ඔක්තෝබර් මාසයේ 22 ඒ කියන්නේ ඊයේ වන විට කොළඹ වරායට ළඟා වෙන බවත් මෙම සමාගම විසින් කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට දැනුම් දී තිබෙනවා. දැන් අපේ රටේ ශාක නිරෝධායන සේවීන් ප්‍රතික්ෂේප කර ලද කාබනික චීනී අහිතකර ශුද්‍රජීවීන් අඩංගු විනාශකාරී ශුද්‍රජීවීන් අඩංගු මේ කාබනික පොහොර අඩංගු නැව කොළඹ වරායට ඊයේ ළඟා වෙන බව මෙම සමාගම විසින් දැනුම් දෙනවා. මේ බලහත්කාරී කඩාපැනීම, මේ බලහත්කාරී ආක්‍රමණය, මොකද අපේ රටේ නීති පද්ධතිය අනුකූල වන පරිදි බහණ්ඩ ගේනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපේ රටේ අධිකාරීන්. එහෙම නැත්නම් චීන සමාගම නොවේ. ඒ විතරක් නෙවෙයි. ඔවුන් වැඩිදුරටත් කියනවා මෙම ශාක නිරෝධායන සේවයෙන් පරීක්ෂා කරන ලද සාම්පල් පරීක්ෂා කිරීමේදී නිසි පරිදි සිදුවී නොමැති බව මතක තබා ගන්න ඕන. අපේ ශාක නිරෝධායන සේවයේ කාර්යභාරය පිළිබඳව වග කියන්නේ ශ්‍රී ලංකාවට මිසක්කා චීන සමාගම් වලට නොවන බව. ඇමතිවරු චීන සමාගම් වලට වග කියනවා. ජනාධිපතිවරු චීන සමාගම් වලට වග කියනවා. හැබැයි අපේ රටේ ශාක නිරෝධායන සේවය වග කියන්නේ අපේ රටේ ජනතාවටත් අපේ රටටත්. ඒ විතරක් නෙවෙයි වුන් කියනවා. ඒ නිසා තුන්වෙනි පාර්ශවයක් කරා මේ පරීක්ෂණය කිරීම සඳහා එකඟතාවයක් ආවලු. ඒ කියන්නේ චීනෙත් නොවන, ලංකාවෙත් නොවන වෙන පාර්ශවකින් මේක පරීක්ෂණ කරන්න ඕන කියලා එකඟතාවයක් ආවා කියලා. මම කියනවා කින්ඩාවෝ සමාගමටත් විශේෂ මේ සඳහා මැදිහත් වෙලා තිබෙනවා චීන තානාපති කාර්යාලය. කවුරු සමගද එකඟතාවයකට ආවේ? තුන්වෙනි පාර්ශවකින් දෙන පරීක්ෂණ වාර්තා මත පදනම්ව මේක ගේන බව කවුරු සමග එකඟතාවය කියලා රට කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි. අවසානදී කියනවා මහකන්න ආරම්භ වෙමින් තිබෙනවා. ලංකාවට පොහොරවල විශාල හිගයක් මතුවලා තිබෙනවා. ඒ නිසා හදිසි අවශ්‍යතාවය ඒ වෙනුවෙන් මේක බාර ගන්න කියලා යෝජනා කරනවා.
අපේ රටේ ප්‍රශ්න මහා කන්නේ ආරම්භ වීම, පෝර හිගවීම අපේ පාලන අධිකාරීන් විසින් විසඳිය යුතු ප්‍රශ්න මිසක් චීන සමාගම් විසින් විසඳිය යුතු ප්‍රශ්න නොවේ. එනිසා මේ ආක්‍රමණික සාකත් පැලෑටි වර්ගත් ආක්‍රමණික සහ විනාශකාරී ජීවිනුත් අපේ රට ඇතුළත් වීම සඳහා තිබෙන සියලු නීති උල්ලංඝනය කරමින් පරීක්ෂණ වාර්තා උල්ලංඝනය කරමින් මෙම චීන නැව කොළඹ වරායට ඇතුළු වීම සඳහා දරන ප්‍රයත්නයට වහාම නතර කළ යුතුයි. අපි ස්තුතිවන්ත වෙනවා මේ දැනුම් දීම කළ වහාම කුසකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපිට තියෙන වාර්තා අනුව වරාය අධිකාරියේ සභාපතිවරයාට වෙත ලියුමක් යොමු කරනවා. ලියුමක් යොමු කොට ප්‍රකාශ කරනවා මේ නැව කොළඹ වරායට ඇතුළු නොකර ගන්නා ලෙසත් ඒ අවට නැංගුරම් ලා ගැනීමකටවත් ඉඩ ලබා නොදෙන ලෙසත් කුසකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔහු කියනවා 1999 අංක 35 දරන පනත අනුව ඔහුට ඒ බලතල තිබෙනවා. එනිසා මේ ශ්‍රී ලංකාව වරායට ඇතුළත් නොකරගත යුතු බව කුසකර්ම අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල්වරයා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලියුමක් යොමු කොට තිබෙන බව අපිට වාර්තා වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එවැනි තීරණයක් ගැනීමට කුසකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීම පිළිබඳව. දැන් අපිට ලැබෙන තොරතුරු අනුව ඒ අනුව හාබර් මාස්ටර් වරාය අධිකාරී කුසකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා එම නැව ලංකාව වරායට ඇතුළත් කිරීමට ඉඩ ලබා නොදෙන බව. හැබැයි අපි ආණ්ඩුවට බල කර සිටිනවා මේ ගනු ලැබූ තීන්දුව කුසකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ ලබා දී තිබෙන තීන්දුව ආපසු හැරීම සඳහා කිසිසේත්ම කටයුතු නොකළ යුතුයි කියන ඉල්ලීම අපි කරනවා. මොකද මේ කුසකර්මාන්තයටත් ගොවියාගේ ජන ජීවිතයටත් මේ පාලනය විසින් ඇතිකොට තිබෙන විනාශකාරීත්වයේ හොඳටම ප්‍රමාණවත්. මෙවැනි විනාශකාරී ශුද්‍රජීවීන් අපේ රට ඇතුළත් වීම හරහා අපේ මුළු ජෛව පද්ධතියම මත තබා ගන්න. මේක පද්ධතියක්. මේ පද්ධතියම සැලකිය යුතු ප්‍රමාණයකට කඩා වැටීමකට භාජනය වෙනවා. ඒ නිසා මෙය වහාම නතර කළ යුතුයි. චීනයේ කින්ඩාව් සමාගමක් චීන තානාපති කාර්යාලයක් දිගින් දිගටම කරන මේ බලහත්කාරී මැදිහත් වීම නතර කළ යුතුයි කියලා අපි යෝජනා කරන්නේ. මොකද අපි ස්වාධීන ස්වෛර රාජ්‍ය අපේ මහ පොළොව අපේ ජෛව පද්ධතිය මේක ආරක්ෂා කර ගැනීම අපේ රටේ පුරවැසියන්ගේ වගකීමක්. ඒ නිසා මේ කරන බලහත්කාරී මැදිහත් වීම වහාම නතර කළ යුතුයි. ඒ වගේම අනතුරු ආණ්ඩුව තීරණයක් ගනු ලැබුවා නැනෝ යූරියා ආනයනය කරන්න. නැනෝ යූරියා ආනයනය කිරීම සඳහා තීන්දුවක් ගැනීම විතරක් නෙවෙයි ලංකාවේ පළවෙනි වතාවට ගුවන් යානයකින් නැනෝ යූරියා ලංකාවට ආනයනය කරන්න ලැබුවා. ඒ පිළිගැනීම සඳහා අමාත්‍යවරු ගණනාවක් හරිද ගුවන් තොටුපළ ගිහිල්ලා හිටියේ. හැබැයි ඒ මෙතෙක් අපේ රටේ වගාවන්ට පාවිච්චි නොකරන ලද තාක්ෂණයක්. ඒ තාක්ෂණ හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද කළ යුතු වන්නේ? අපි යම් සාම්පල පරීක්ෂාවක් කළ යුතු තිබෙනවා. දේශගුණික කලාප ගණනාවක් තිබෙනවා. භෝග වර්ග ගණනාවක් තිබෙනවා. මේ භෝග වර්ගත් මේ දේශගුණික කලාපත් ඉලක්ක කරගෙන යම් සාම්පල පරීක්ෂාවකින් පසුවයි මේ යෙදිය යුතු වන්නේ. මොකද ඉන්දියාවේ පවා ගුජරාට් ප්‍රාන්තයේ පවා අවුරුද්දක්වත් වගාවන්ට යෙදලා පළපුරුද්දක් නැති නැනෝ යූරියා තමයි මේ ආනයනය කරලා තිබෙන්නේ. අපිට ලැබී තිබෙන වාර්තා අනුව ජුනි මාසයේ තමයි පරීක්ෂණ තත්ත්වය අවසන් වී තිබෙන්නේ. ඉන්පසු තමයි වගාවන්ට යොදවලා තිබෙන්නේ. අගෝස්තු මාසයේ තමයි ඉන්දියාවෙන් අපනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබෙන්නේ. විඩාවකට සැක හිතෙනවා මේක ගෙන්නා ගැනීම සඳහාම මේ දේ වුණාද කියලා. ජුනි මාසයේ පරීක්ෂණ අවසන් වෙනවා. අගෝස්තු මාසයේ ගෙන්වා ගැනීම සඳහා ඊට කඩා දාලා දෙනවා. ඒ නිසා ඒකත් විශාල ව්‍යාකූලත්වයක් අද නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපි කියන්නේ
ඔබ වෙනසක් වෙනුවෙන් තමයි ආවේ. හැබැයි ඔබ සිදු කරමින් තිබෙන්නේ විනාශකාරී වෙනසක්. විශේෂයෙන් මේ සෙල්ලම් කරමින් තිබෙන අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය, අපේ රටේ ගොවි ජනතාවගේ ආදායම් මාර්ග, අපේ රටේ විශේෂයෙන් ගත්තොත් අපේ රටේ අපනයන වලින් 25% දෙන්නේ මේ ශේෂ්ත්‍රේ. ඊයේ කුසකර්ම ලේකම්වරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවට ආවා. අපේ පක්ෂ නියෝජනය කරමින් විජිත හේරත් මන්ත්‍රීතුමා ඊතර හිටියා. ඒ වගේ අමාත්‍යවරු ගණනාවක් හිටියා. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේක රැස්ුණේ. කුසකර්ම ලේකම්වරයා එතනදී කියන්නේ කුමක්ද? මේ තීන්දුව වැරදි බවත්, මේක කළ නොහැකි බවත්, විශාල අසීරුතාවයකට ඔහු පත් වී ඇති බවත්, ඔහුගේ මිතුරන් විදේශගතව ලංකාවේ ඉන්න බොහෝ අය ඔහුට මේ පිළිබඳ විවිධ කරුණු ඉදිරිපත් කරන බවත් නිසා කරුණා කරලා මට ජනාධිපතිවරයා මුණ ගැසෙන්න අවස්ථාවක් අරන් දෙන්න කියලා. ඔහු පාර්ලිමේන්තු තේරීම්කාර සභාවේදී ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කරනවා. කතානායකවරයා ප්‍රකාශ කරනවා. ඔව් එතුමාගෙත් ඒවත්තක් තිබෙනවා. ඒකටත් මේ අලාභහානිය සිද්ධ වෙලා තියෙනවා කියලා. විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. අපි ඔක්කොම മന്ത്രിවරු පෙස්සමක් අස්සම් කළා ජනාධිපතිවරට පෙස්සමක් යවමු කියලා. හරිද? ඒකයි මේකේ ඇත්ත තත්ත්වය. අමාත්‍යවරු වෙනම මුණ ගැහුණාම වෙන අවස්ථාවල මේ ප්‍රශ්න ගැන කතා කරමින් තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් හැටියට හිතුවක්කාරයි, තක්කඩි ක්‍රියාදාමයක නිරත වෙමින් තිබෙනවා. එනිසා අපි නැවත නැවත කියන ජනාධිපතිවරයාට මේ විනාශකාරී තීන්දුව වෙනස් කරන්න. කාබනික වගාවන් සඳහා යාමට අපි කවුරුවත් විරුද්ධ නැහැ. මේ පරිවර්තනය ගැනීම සඳහා එතුමාගේ මැතිවරණ ප්‍රකාශනම සඳහා කළ පරිදි දශකයක් ගත වෙන බව ඔහු ප්‍රකාශ කොට තිබෙනවා. අවුරුදු 10ක් ක්‍රමානුකූල පරිවර්තනයකින් තමයි මේක සිදු කරන්නේ බව. ඒ සියල්ල අත්හැරලා ඔහු මේ මුග්ධ හිතුවක්කාරී අමනෝඤ්ඤ මෝඩ මේ තීරණය වෙනස් කරන්න ඕන. ඔහු එකින් එක වෙනස් කරමින් ඉන්න. මම දැක්කා මේ ගැසට් නිවේදනයේ ඉස්සරම කරේ මොනවද? පලිබෝධනාශකත්ව. ඒ කියන්නේ කෘමිනාශකත් වල්නාශකත් ඔහු නතර කරා. හැබැයි පහුගියදා මම දැක්කා රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කරා කෘමිනාශක සහ වල්නාශක ගෙන්වීම සඳහා අවස්ථාව ලබා දෙන බව. ඒ කියන්නේ මොනවද? රසායනික යෙදුම්. ඒ රසායනික කෘමිනාශක වලට, රසායනික වල්නාශක වලට ඉඩකඩ ලබා දෙන බව ඔහු ප්‍රකාශ කරා. ඒ වගේම මේ නැනෝ යූරියත් රසායනික යෙදුම බව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ගොවි සමිතියක් විසින් කළ ලද පරීක්ෂණවල ඒ දිතා පැහැදිලිව කියලා තිබෙනවා. ඒ ඔහුගේ පරීක්ෂණ පත්‍රිකාවල 50% යූරියා යෙදීම හරහා තමයි මේක කරන්න කියලා. ඒ නිසා ජනාධිපතිවරයා එකින් එක විනාශ කරමින් තිබෙනවා. තමන් ගත්ත තීන්දුව. හැබැයි නේද? ඒවා රහසේ එක ඇමතිවරු වරා ඒවා ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. අපි කියන්නේ ගොවි ජනතාවගේ කුසකර්මාන්තයත් අපේ රටේ ආහාර සුරක්ෂිතභාවයත් ගොවි ජනතාවගේ ජීවිත ගැන කල්පනා කරලා වහාම මේ ඇති වී තිබෙන තත්ත්වයට පිළියම් යෙදිය යුතුයි. එසේ නැතුව තව දුරටත් නොකරන නේද? කරුණු කියාපෑමෙන් කිසි පළක් නැහැ කියලා අපි ජනාධිපතිවරයාට කියන්න කැමතියි. ඒ නිසා අපේ රටේ මේ මුහුණ දී තිබෙන ගැටලුව පිළිබඳව මේට වඩා වැඩි අවධානයකින් ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි කියන යෝජනාව කරමින් ඉතින් මේ කරුණු කීපය තමයි ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ගුරු සම්බන්ධ ප්‍රශ්නේ නේද තත්ත්ව ගැන විශේෂයෙන්ම ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තමගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල අරගලයක් පහුගිය කාලේ දියත් කරමින් තිබුණා. විශේෂයෙන්ම දියත් කරමින් තිබුණා. ඒ ඊටම සාධාරණ අරගලයක් බව කවුරුත් පිළිගන්නවා. ඊටම සාධාරණ අරගලයක්. විශාල වැටුප් විෂමතාවයක් ඔවුන්ට ඇති වී තිබෙනවා දීර්ඝ කාලයක් මුළුල්ලේ. ඒ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා තමයි ඔවුන්ගේ ඉල්ලීම බවට පත් වී තිබුණේ. විශේෂම වර්තමාන ආණ්ඩුවම පත් කරන ලද සුබෝධනි වාර්තාවේ එම වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දී තිබුණා.
එනිසා ඔවුන් විසින් ඉල්ලීම බවට පත් වුණේ ඔවුන් විසින්ම සකස් කරන ලද කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් අනු කමිටුව විසින් එම වාර්තාවෙන් 3න් එකක් ක්‍රියාත්මක කරන්න තීරණය කරා. ඊළඟ වෘත්තීය සමිති ව්‍යාපාර වෘත්තීය සමිති විදුහල්පති සන්ධානය විසින් කියා සිටිය සුබෝධෝනි වාර්තාවේ කොටසක් ලෙස මේ 3න් එක බාර ගන්න උන් සූදානම් බව. ඊළඟ ආණ්ඩුව කිව්වා ඒ 3න් එක ලබා දෙන්නේ දෙකට කඩලා කියලා. 3න් එකක් ඒ 3න් එකකින් 3න් එකක් මේ අයවැයෙන්ද එම 3න් එකකින් 3න් දෙකක් ලබන අයවැයෙන්ද ඉදිරිපත් කරන බව. ඒ අනුව ගත්තාම ගුරුවරු විශාල ප්‍රමාණයකට ජනවාරි මාසයේ වැටුප වැඩිවීමට නියමිතව තිබෙන්නේ රුපියල් 1250කි. හරිද? ගෑස් සිලින්ඩරයක් වැඩි කරේ කීයද? 1257 න්නේ. හරිද? ගෑස් සිලින්ඩර 1257 වැඩි කරලා ගුරුවරුන්ගේ වැටුප රුපියල් 1250කින් වැඩි කරන්න යෝජනා කරනවා. උපරිම ගත්ත රුපියල් 3000 ගණනකින් තමයි ඉහළම කෙනාට වැටුප් වැඩිවීමට නියමිතව තිබෙන්නේ. ඒතර ආණ්ඩුව වසරකට බිලියන 4500ක් වේදම් කරනවා. මේ බිලියන 4500න් තමයි බිලියන 64ක් ඉල්ලන්නේ. හොඳයි. ඒ වගේම ආණ්ඩුව මාස 16කට බිලියන 1300ක් මුදල් ලැජ්ජු ගෙවුවා. ඒකෙන් තමයි මේ බිලියන 64ක් ඉල්ලන්නේ. ආණ්ඩුව සතිපත ආසන වශයෙන් බිලියන 20ක්වත් මුදල් ලැජ්ජු ගන්නවා. අනෙක් නාස්තිකාර වියදම් ඕනතරම් කරන ගමන් මේ ගුරුවරුන්ගේ මේ සාධාරණ ඉල්ලීම ඉටු කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ඊට ප්‍රතිපක්ෂ පහුගිය කාලේ ඇමතිවරු ගත්තොත් නේද? හරිද? දරුවන් පිළිබඳව මාර වේදනාවෙන් කතා කරන ඇමතිවරු බිහි වෙන්න පටන් ගත්තා. නේද? දරුවන් පිළිබඳව. හැබැයි දරුවන්ගේ අර කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළේ ගුරුවරුන් ස්වේච්ඡාවෙන් ඔන්ලයින් අධ්‍යාපනය පටන් ගන්නකොට බොහෝ ළමයි ගස්වල ගල් උඩ නැගලා අධ්‍යාපනය හදාරන්න උත්සාහ කරනකොට නෑසුකන් හිටපු ඇමතිවරු පෞද්ගලික දවස්වල ළමයි පිළිබඳ නේද වේදනාවෙන් අඬන්න පටන් ගත්තා. ඒවා කිඹුල් කඳුළු. ඇත්ත කඳුළු නෙවෙයි හොඳයි. හරිද? මේ සාධාරණ විසඳුම ලබා දිය යුතුයි. ඒ විතරක් නෙවෙයි ගුරුවරු. තමන්ගේ වෘත්තීමේ කරුත්වය පමණක් නෙවෙයි. මේ අධ්‍යාපනය ඉස්සරහට ගෙන යන්න නම් ගුරු වෘත්තිය තුල ඉතාමත් දක්ෂ වැඩි සුදුසුකම් සහිත කණ්ඩායම් රඳවා ගන්න නම් මේ වැටුප් වැඩිවීම ලබා දී යුතු තිබුණා. හැබැයි එසේ තිබීත් ගුරුවරු තීරණයක් ගන්නවා. මොකද වසර එකමාරකට ආසන්න කාලයක් අධ්‍යාපනය අඩාවලලා තිබෙන දරුවන්ගේ තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් පිළිබඳ සටනක් තිබියදී ඒ පිළිබඳ ආණ්ඩුව කිසිදු ඇහුම්කන් දීමක් නොදී තිබියදී සාමාන්‍ය ගුරුවරුගේ වැටුප මාසක රුපියල් 1250ක් වැනි සොච්චම් මුදලක් වැඩි කරන්න තීරණය කර තිබියදී 1250යි හොඳ. හරි මෙවැනි සොච්චම් මුදලක් වැඩි කරන්න තීරණය කර තිබියදී ගුරුවරු තීරණය කරනවා දරුවන්ට උගන්වන්න ඕන කියලා. ඒ නිසා ගුරුවරු හැම වෙලාවෙම පෙනී ඉඳලා තියෙන්නේ දරුවන්ගේ පැත්තේ. ආණ්ඩුව හැම වෙලාවෙම පෙනී හිටලා තිබෙන්නේ ඊට එරෙහිව. ඒ නිසා ගුරු මදක ගුරු විදුහල්පති වෘත්තීය සන්ධානය තීරණය කරන් තිබෙනවා. අරගලයක් ඒ කියන්නේ දරුවන්ට උගන්වන ගමන් මේ සටන ජයග්‍රහණය කිරීම සඳහා සටන් කරන බව. දේශපාලන ව්‍යාපාරයකට අපි අපේ උපරිම සහාය මැදිහත් වීම ඒ වෙනුවෙන් ලබා දෙන්න සූදානම්.